නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලෝක ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන මේ පින්වතුන්ලා මූලිකවම බලාපොරොත්තු වෙන කාරණේ 2022 දෙවනි මාසේ 13 වන දින තුන්වෙනි උපන්දිනයේ සමරන කතන අපහසුතාවයකින් පෙළෙන නෝත් පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, ධර්මාවබෝධය පිණිසත් යෝනිසෝ මනසිකාරය උපදවා ගැනීම පිණිසත් මේ සියලු පින් හේතු වේවා කියන අදහස. ඒ අදහසින් නිලන්ති අත්තම්මා, රොනීතා අත්තම්මා, වතිත් මාමා පියාණන් සහ මෑණියන් විසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ අවුරුදු 3ක් වයස ඇති පුතාගේ කතන අපහසුතාවය හේතු කරගෙන ඒ පුතාට ආශිර්වාද පිණිස කෙරෙන ධර්මය නිසා මම අද කල්පනා කළා මේ දේශනාවේදී වචනය රැක ගැනීම ගැන ඔබට සිහිපත් කරලා දෙන්න. කතා කිරීමට හැකියාව ලද කෙනා වචනේ රැකගත යුත්තේ කොහොමද? කතා කරන කෙනෙක් තමන්ගේ වචනේ ප්‍රමාණය දැනගත යුත්තේ කොහොමද? මොකද වචනේ ප්‍රමාණය දැනගන්නවා කියන එක බුද්ධ ශාසනය තුල තමයි අපිට කියලා දෙන්නේ. නැත්නම් අපි ඔහේ කතා කරනවා. කතා කරන වචන ඔහේ පිට වෙලා යනවා. අපිට වගේ වගක්වත් නැහැ. ඒ වුණත් පින්වතුනි, කතා කරන වචනයක් අපි කතා කරන්නේ විතක්ක ਵਿਚාර කරලා. ඒ විතක්ක ਵਿਚාර කරනකොට ඒකත් එක්ක චේතනාව සම්බන්ධ වෙනවා. චේතනාව සම්බන්ධ වෙලා වචනේ පිට වෙනකොට ඒක පිට උනා නොවේ, ඇත්තටම උනේ. ඒක Tamanට වගකීම් සහගත දෙයක් බවට පත් වුණා. වචනයක් පිට වෙනකොට ඒක ගියා කියලා ගන්න එපා. ඒක තමුන්ගේ ජීවිතේ කරා ආවා. අපි පිට කරන හැම වචනයක්ම අපේ ජීවිතේ කරා එනවා. අපි පිට කරන්නේ අයහපත් වචන නම් ඒක අයහපත් කර්මයක් විදිහට ජීවිතේට එනවා. අපි පිට කරන්නේ යහපත් වචන නම් ඒ වචනය අපිට යහපත් දෙයක් විදිහට අපේ ජීවිතේට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නොවේද? මනෝ පුබ්බංගමා ධම්මා. මේ ජීවිතේ හැම දෙයකටම පූර්වාංගය වන්නේ මනසයි. මනෝසෙට්ටා ශ්‍රේෂ්ඨ වන්නේ මනසයි. මනෝමය හැමදේ මනසින් හටගනී. මනසාචේ පාදුට්ඨේන. යමෙක් එබඳු මනස දුෂ්ට කරගෙන දූෂිත වූ මනසින් යුක්තව භාසතිවා වචන කතා කරන්නේ නම්, කරෝතිවා කයින් ක්‍රියා කරන්නේ නම්, තතෝනං දුක්ඛ මන්වේති. එයාගේ ජීවිතයට සැකසෙන්නේ දුකක්. ඒ දුක තමන්ගේ පස්සෙන් එනවා. එතකොට මේක අහිමි උන්නේ. තමන්ගේ පස්සෙන් එනවා.
හරියට තමාව මේ තමන්ගේ ගොනෙකුගේ කරත්තේ බැඳට පස්සේ ඒ ගුණා තබන පියවරක් පාසා කරත්ත රෝදේ පස්සෙන් එනවා වගේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනස යම් කිසි කෙනෙක් පිරිසිදු කරගෙන වචන කතා කරනවා නම් කයින් ක්‍රියා කරනවා නම් ඒකත් එයාට උරුමයක් බවට පත් වෙනවා. හැබැයි ඒක සැපයි. ඒක තමන්ගේ පස්සේ එන්නේ හරියට තමන් වත්හැර නොයන සෙවණැල්ල වගේ කියලා. ඒ නිසා වචනය ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල මහරහතන් වහන්සේට රාහුල ස්වාමින් වහන්සේට පින්වත් රාහුල හොඳට විමසා බලබලාමයි වචන කතා කළ යුත්තේ. බලන්න යවවාදේ. විමසලා බලබලාමයි වචන කතා කළ යුත්තේ. අපි ගැන හැරිලා බලන්න ඕන. අපි විමසලා බලද වචන කතා කරන්නේ ඔහේ කට තියනවාටද කියලා. ඒ නිසා වචනේ රැක ගැනීමේ වටිනාකම අද ඔබට මේ ධර්මයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. මේ ධර්මයේ නම කච්චප ජාතකය. කච්චප කියලා කියන්නේ ඉබ්බාට කියන නම. පාලියෙන් කච්චප කියනවා ඉබ්බට. මේ ඉබ්බා කොයි ජාතිය කෙනෙක්ද? කට නිසා වෙනසී ගිය ඉබ්බා. අනේ කට නිසා වෙනසී ගිය ඉබ්බාගේ කතාවයි අද අපි මේ ධර්මයෙන් ශ්‍රවණය කරන්නේ. මේ සිදුවීම වෙද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළේ. ওই කාලේ කෝකාලික කියන නගරේ කෝකාලික කියන සිටුවරයාට කෝකාලික කියලාම පුත්‍රයෙක් හිටියා. කෝකාලික නගරේ කෝකාලික මහ සිටුට කෝකාලික කියලාම පුතෙක් හිටියා. මේ පුත්‍රයා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙච්ච මේ පුත්‍රයා ටික කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආසා කරන කෙනෙක් බවට පත් වුණා. මේ පැවිද්දට තියෙන බොහොම දරුණු පරුස එකක් තමයි ලාභ සත්කාර කැමැත්ත. දැන් මේ කෝකාලික භික්ෂුව ලාභ සත්කාර කැමති වුණා. තමන්ට පිළිගැනීම. තමන්ව අනිත් අය මේ දන්නවනම් මේ අහවලානේ. අනිත් අය තමන්ව පිළිගන්නවනම් අනිත් අය තමන්ගේ ගුණ කියනවනම් ආසා කළා. ඒ ආසා කළාට මොකද ආසා කරන විදිහට මෙයාට ලැබුණේ. ඒ ලැබෙන්නේ නැතකොට පින්වතුනේ ලාභ සත්කාර කැමති කෙනාට ලාභ සත්කාර නැති වෙනකොට මොකද්ද වෙනව ඇත්තේ? එයාට අලාභ අසත්කාර වලින් ගුටි කන්න සිද්ධ වෙනවා. අහවල් නුන්ට ලැබෙනවා අපිට නෑ. අහවල් නුන්ව කට්ටිය දන්නවා අපිව දන්නේ නෑ. අහවල් නුන්ට පිළිගැනීම ලැබෙනවා අපට නෑ. අනේව දුක හිතෙනවා. ඒකට කියනවා අසත්කාර අසම්මාන වලට අහු වෙනවා කියලා. ඉතින් මේ කෝකාලිකට එහෙම සිද්ධියක් වුණා. කෝකාලික එක ආවාසයක් බාරව හිටියා. එක පන්සලක් බාරව හිටියා. මේ පන්සලේ ඉද්දි කෝකාලික කල්පනා කළා මං කොහොම හරි කරලා සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා වැඩම කරගන්න ඕන. ප්‍රසිද්ධයිනේ. මිනිස්සු හරි ආසයිනේ. වැඩම කරව ගන්න ඕන. ආරාධනා කළා ස්වාමීනි අපේ ඒ පන්සලේ අපේ ආවාසේ ඔබ වහන්සේලා වස්සෙලඹෙන්න වඩින්න ඕන කියලා ආරාධනා කළා. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා තව 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්කම මේ ආවාසයේ වස් එළඹුණා. දැන් වස් එළඹුණාට මේ මිනිස්සු සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන අහලා තිබ්බට ඒ ගමේ මිනිස්සු කවදාවත් දැකලා නැහැ. ඒ නිසා මේ වැඩ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේය මේ වැඩ ඉන්නේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේය කියලා අර මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට අප උපස්ථාන කරගෙන ඉතින් ඒ කාලේ ගෙවිලා ගියා. වස්තුම් මාසේ ගත වුණාට පස්සේ වස් පවාරණයේ හෙටය කියලා ඔන්න කෝකාලික භික්ෂුව තමන්ගේ දායක ගෙවල් වලට යනවා. ගිහිල්ලා කියනවා ඇස් දෙකත් ලොකු කරගෙන මූණ පොළුටු කරගෙන කියනවා අයියෝ මට නම් හරි ලැජ්ජයි මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මේ ආවාසයට වැඩම කරලා උන්වහන්සේලා 3 මාසයක් හිටියා. කොයි මේ දායකයෝ ඉහෙලින් සැලකුවේ නෑනේ. මටත් හරි නෑ.
දැන් කියනවා. එතකොට මිනිස්සු කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියන්න එපැයි මේ වැඩ ඉන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියලා. අපි දන්නේ නෑනේ එහෙම එකක්. හරි ඉතින් දැන් හරි දන්නවනේ දැන් හරි සලකාපල්ලා කිව්වා. එතකොට මේ මිනිස්සු තමන් සන්තකේ තිබිච්චි දේවල් පුළුවන් විදිහට වියදම් කරලා වටින පිරිකර ගත්තා. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙනම වහන්සේලා දැන් වස් පවර්ණය කරලා වඩිනවනේ. වඩින්න කලින් කොහොම හරි සත්කාර කරගන්න ඕන අපි කොහොම හරි පිනක් කරගන්න ඕන කියලා මිනිස්සු මේ ගෙවල් දොරවල් වල තියෙන වටින දේවල් පවා විකුණ පිරිකර අරගත්තා. දැන් කෝකාලික මේකට තමයි මේක කළේ. කෝකාලික හිතුවා සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිකර ටික ලැබුණට පස්සේ ඔය මහා පිරිකර ටික අරගෙන යන්නේ නෑනේ. ඔය ටික මේ ආවාසෙ තියනවා. එතකොට ඉතින් ඔක්කොම ටික මගේ තමයි. එහෙම හිතුවා. එහෙම හිතලා තමයි කෝකාලික මේ පැලෑන හැදුවේ. එතකොට මිනිස්සු වටින පහේ පිරිකර අරගෙන ඇවිල්ලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සාදු කී දැන් පූජා කරනවා. මහා පිරිකර ගොඩක්. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් කල්පනා කළා අපි මේ පරිස්කාරවල අඩුපාඩු තියෙන භික්ෂුන්ට මේවා ටික ඔක්කොම බෙදලා දෙමු. දැන් සුළුපටු භික්ෂුන් ප්‍රමාණයක් නෙවෙයි 500ක් භික්ෂුන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ආයස්මතුල්ලගේ සිවුරු අඩුපාඩු තියෙන්නේ කාටද? ඔන්න ස්වාමීන් වහන්සේ නමක් කියනවා මගේ සිවුර පොඩ්ඩක් සවුත් වෙලා. අර ලැබිච්ච සිවුරු පිරිකරක් දෙනවා. කාටද කුඩයක් ඕනේ? බලලා කුඩේ දෙනවා. මෙහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ලැබිච්ච පිරිකර ඔක්කොම අර 500 අතරේ බෙදලා දැම්මා. කෝකාලිකට මොකුත් ඉතුරුන්නේ නැහැ. දැන් කෝකාලිකගේ පැලෑන සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. එතකොට කෝකාලික හරි දුකටපත් වුණා. ඒ දුකම කේන්තියක් බවට පෙරළුණා. කෝකාලික එදා ඉඳලා කියන්න පටන් ගත්තා සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ ලාභ සත්කාර කැමති හරි පවිටු භික්ෂූන්. හාපෝ අපි නම් ඇසුරු කරන්නවත් කැමති නෑ. දැන් මෙහෙම කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඕක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ කෝකාලිකව කැඳවනවා. කැඳවලා ඇහුවා කෝකාලික ඇත්තද මේ කියන්නේ? සාරිපුත්ත මහා මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගැන කෝකාලිකට කිසි පැහැදීමක් නැතිය කියලා. මේ තැන අගුණ කතා කරනවා කියන්නේ ඇත්තද? කෝකාලික කිව්වා ස්වාමීනි සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ පවිටුයි ලාමකයි අග්‍ර ශ්‍රාවක කියලා කිව්වට කිසි ගුණයක් නැහැ කිව්වා. මේ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේ වදාලා හා කෝකාලික ওই වචනේ යලි කියන්න එපා. ඒ අග්‍ර ශ්‍රාවක උත්තමයෝ ගැන හිත පහදව ගන්නට කෝකාලික පව්පුරව ගන්න එපා කිව්වා. ඒ කියනකොට කෝකාලිකගේ තිබුණු උද්දච්චකම කොච්චරද කියන්නේ? කෝකාලික කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේ ගැන අපැහැදීමක් නැහැ. මම ඔබ වහන්සේ ගැන හිත පැහැදීමෙන් ඉන්නේ. ඒ වුණාට අර දෙනම ගන්නන්නේ නැහැ කිව්වා. තුන් පාරක් බුදුරජාන් වහන්සේ කියද්දී කෝකාලිකට බැරි වුණා අර තමන්ගේ උද්දච්චකම අඩු කරගන්න. ඒ වචනේම කියා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා ගියා. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා නෙතු යුග මානෙන් යම් මොහතක කෝකාලික නොපෙනී යනවාද? ඒ මොහොතේම කෝකාලිකට කර්මයේ විපාක දෙන්න පටන් ගත්තා. බලන්න පින්වතුනි පිට වෙන වචනයක් මේ. පිට වෙන වචනයක් විපාක දෙන්න පටන් ගත්තා. ඒකට පිට වෙන වචනය කියලා එතකොට කොහොමද කියන්නේ? ඒක තමන්ගේ කටින් පිට වුණාට තමන්ගේ ජීවිතේ කරා පෙරලා එනවා. දිට්ඨ ධම්ම වේදනීයව හෝ එනවා. අපරාපර වේදනීයව හෝ එනවා. උපපජ්ජ වේදනීයව හෝ එනවා. එනිසා හරි පරිස්සමින් අපි වචන පාවිච්චි කළ යුතුයි. කෝකාලිකගේ ඇඟේ චූටි තුවාල දාන්න පටන් ගත්තා. මේ තුවාල ලොකු වුණා. අන්තිමේ සැරව ගලන්න පටන්ගෙන මුළු ශරීරෙම කෝකාලික හොඳටම ලෙඩ වෙලා ඇඳේ හාන්සිලා ඉන්නකොට ওই කෝකාලිකගේ ඥාති වෙන කෙනෙක්
බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටියා. ඒ බ්‍රහ්මයාගේ නම තුදු. තුදු කියන බ්‍රහ්මයා බැලුවා මේ කෝකාලික සිවුරක් පොරව ගන්නටත් අවස්ථාව ලැබිලා මේ පුද්ගලයාට බැරුව ගියානේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ගැන හිත පහදව ගන්න. මංවත් සිහිය උපද්දන්න ඕන කියලා තුදු බ්‍රහ්මයා කෝකාලිකගේ කුටියේ බ්‍රහ්ම වේසින් පෙනී හිටියා. අර ඥාති හිතවත්කම ගැන තිබුණු ඒ සම්බන්ධයේ හිතට දැනෙච්ච හින්දා අනේ පවුනේ කියලා තමයි මේ තුදු බ්‍රහ්මයා ආවේ. ඇවිල්ලා මෙහෙම පෙනී හිටියා බ්‍රහ්ම වේසින්. බ්‍රහ්ම වේසින් පෙනී හිටියාම කෝකාලික අහනවා කවුද නුඹ? කෝකාලික මම තුදු. මම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආවේ ඔබට කාරණයක් කියන්නයි. කෝකාලික ඔබ හිතන විදිහ වැරදිලා තියෙන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා කියලා කියන්නේ හරි උත්තම දෙන්නෙක්. කෝකාලික වරද්ද ගන්න එපා. ඔය කට වරද්දගෙන විනාශ වෙන්න එපා. දැන් ඔය වෙලා තියෙන්නේ කට වැරදිච්ච එක විපාකේ තමයි කිව්වා. කේන්ති ගියා කෝකාලිකට. කෝකාලික කේන්ති ගිහිල්ලා කියනවා තුදු බ්‍රහ්මයාට දැන් ඔහි මට වැරදි පෙන්වන්න එනවා. ඔහේ කරපු වැරද්ද බලන්න කිව්වා. එතකොට තුදු බ්‍රහ්මයා අහනවා මොකද්ද මං කරපු වැරද්ද? දැන් ඔහේ බ්‍රහ්ම ලෝකේ උපන්න නම් එහෙ ඉන්න එපැයි. මොහොකට ආවද මේ කාම ලෝකෙට කියලා ඇහුවා. එතකොට බ්‍රහ්මයාට හරි සංවේගයක් උපන්නා. බ්‍රහ්මයා කිව්වා ඔහොම තමයි. පවිටාගේ කටේ පවිටාම වෙනසෙන කෙටේරිය තියාගෙන තමයි ඒ පාපී තැනැත්තා එන්නේ. කෝකාලික ඔහෙත් ඒ වගේ කෙනෙක් කියලා දොස් කියලා මේ බ්‍රහ්ම රාජයා නොපෙනී ගියා. ඉතින් කෝකාලික ඒ ලෙඩෙන්ම අසාධ්‍ය වෙලා මුද්දටම කෙඳිරි ගාලා මැරිලා ගියා. කෝකාලික මිය පරලෝ ගියාට පස්සේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝකාලික සම්බන්ධයෙන් නියත ප්‍රකාශයක් කළා. මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් ගැන හිත අපහදවාගෙන සිට කලුරිය කරපු කෝකාලික මේ වෙනකොට පදුම කියන නිරේ උපන්නා. අති දීර්ඝ ආයුෂ. දැන් පින්වතුනි අපි මේ බණපද කියනකොටත් කෝකාලික පදුම නිරේ ඉපදී පැහෙනවා. බලන්න සසර. සසරක තියෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින් දකින්න වාසනාව ලැබිලා අග්‍ර ශ්‍රාවක උත්තමයන් වහන්සේලාව දැක ගන්න වාසනාව ලැබිලා ඒ අග්‍ර ශ්‍රාවක උත්තමියෝ වස්වසලා වාසය කරනකොට එකම ආවාසයේ ඒ භික්ෂුන් අතරේ මිදලා කෝකාලිකට වෙච්ච දෙයක්. එතකොට කටින් වචනයක් පිටවීම ගැන අපි කොච්චරනම් සැලකිලිමත් වෙන්න ඕනද? කෝකාලික මේ වෙනකොටත් නිරේ ඉපදිලා මහා දුක් විඳිනවා. එතකොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝකාලිකගේ ඉරණම ගැන මේ විදිහට දේශනා කළාම භික්ෂුන් වහන්සේලා හරි සංවේගයට පත් වුණා. භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කට නිසා නේද මේ කෝකාලිකට මේක උනේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෝකාලික කට නිසා වෙනසුනේ මේ ආත්මේ විතරක් නෙමෙයි. මීට කලින් ආත්මිකත් කට නිසා ওই විදිහටම වෙනසී ගියා. භික්ෂුන් වහන්සේලාට මේ කතාව අහන්න ආසාවක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කච්චප ජාතකය මේ මොහොතේ දේශනා කළා. ගොඩාක් ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත කියන රජුරෝ බරණැස රාජ්‍ය කරමින් වාසය කළා. ওই කාලේ බෝධිසත්වයෝ අමාත්‍ය පවුලක උපන්නා. වියපත් වුණාට පස්සේ රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන අමාත්‍යවරයා බවට පත් වෙලා වාසය කළා. ওই රජුරෝ නිතරම අනවශ්‍ය කතාවෙන් ඉන්න කෙනෙක්. කතාවේ ප්‍රමාණය දන්නේ නැහැ. පමණ ඉක්මවා කතා කරන කෙනෙක්. මොකද්ද පින්වතුනි මේ පමණ ඉක්මවා කතා කරනවා කියලා කියන්නේ? කතාවේ ප්‍රමාණය මොකද්ද? ශ්‍රාවක සංගරුවන ගැන රහතුන් ගැන කියනකොට අපි කියනවා මිත බාහනී කියලා. මිත බාහනී කියලා කිව්වේ ප්‍රමාණය දැන කතා කරයි. ප්‍රමාණය දැනගෙන කතා කරනවා කියලා කියන්නේ මොකද්ද? චුට්ටක් කතා කරනවා කියන එකද? චුට්ටක් කතා කිරීම නෙමෙයි. මොකද රහතන් වහන්සේලා දහම් දේශනා කරනවා ඒ කාලේ රෑ 5 වෙනකන් බණ කියනවා.
එහෙනම් මේ චුට්ටක් කතා කිරීම වෙන්න බෑ මිතභාණී කියන්නේ. මිතභාණී කියලා කියන්නේ මොකද්ද? වචනයට තියෙනවා ප්‍රමාණයක්. වචනය මුසාවක් බවට පත් වෙන්නේ මුසාවේ සීමාවෙන් මෙහා ඒ වචන පාවිච්චි වෙන්නේ. බොරු කියන්නේ අන්න සීමාව. වචනයෙන් කේලම් කියන්නේ අන්න සීමාව. වචනයෙන් හිස් වචන කතා කරන්නේ අන්න සීමාව. වචන වලින් පරුස වචන කතා කරන්නේ ඒක තමයි සීමාව. ඊළඟට වචනෙන් ආර්යයන්ට උපවාද කර්ම කරන්නේ. අරියාණං උපවාදක ආර්ය උපවාදේ කරන්නේ වචනෙන්. ආන්නේ තමයි සීමාව. ඔය සීමාව ඇතුලේ තමයි කතා කරන්නේ. ඔය සීමාව ඇතුලේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒගෙන මෙහෙම. මුසාවාදම් පහය මුසාවාදා පටි විරතෝ හෝති. බොරු කීම අත්හැරලා බොරු කීමෙන් වැළකී වාසය කරනවා. සත්‍යවාදී ඇත්තම කතා කරනවා. සත්‍ය සන්ධු ඇත්තින් ඇත්ත ගලපනවා. තේතු ස්ථිරව පිහිටලා වචන කතා කරනවා. ඒ කියන්නේ වචනේ කතා කරන්නේ නිකන් තම මවාගත්ත එකක් නෙමෙයි. ස්ථිරව පිහිටලා මේක මෙහෙමමයි. අවිසංවාදකෝ ලෝකස්ස මේ ලෝකේ පිළිගත හැකි ලෝකයා නොරැවටෙන ලෝකයා අතරේ ආරවුලක් නොහැදෙන වචනයක් කතා කරනවා. ඒ ආරවුල කිව්වහම අභ්‍යන්තර ආරවුල වෙන්න පුළුවන්, බාහිර ආරවුල වෙන්න පුළුවන්. ඒ කිසිම ආරවුලක් හට නොගන්න වචන කතා කරනවා. බොරු කීමෙන් වළකින්නේ ඔහොමයි. සාමාන්‍යයෙන් ලෝකේ ගොඩාක් තියෙන්නේ බොරුවෙන් බොරුව ගලප හදන් යනවා. එක බොරුවක් කිව්වට පස්සේ ඒක වහන්න තව බොරුවක් කියනවා. ඒ දෙක මේ ලිවේගෙන එනකොට තව එකක් කියනවා. ඒ තුනේ එළි වෙනකොට තව මහා බොරුවක් කියනවා. ඔහොම නේද ගොඩාක් වෙලාවට ලෝකේ තියෙන්නේ. කටින් සෙල්ලම් දානවා. ඒවා විපාක දෙන්න පටන් ගන්නකොට තමයි ඒවා විපාක දෙන කලට තමයි උහුල ගන්න අමාරු වෙන්නේ. නාරද මහරහතන් වහන්සේට එක අවස්ථාවක හමු වුණා ප්‍රේතෙක්. ඒ ප්‍රේතයාගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම රන්වන් පාටයි. ඒ ශරීරයේ ඒ ප්‍රේතයාගේ හිස සම්පූර්ණයෙන්ම ඌරෙක්ගේ වගේ. ඒ නිසා ඒ ප්‍රේතයා ගැන අපේ පොත්වල සඳහන් වෙන්නේ සූකර මුඛ කියලා. ওই සූකර මුඛ ප්‍රේතයාව දැක්ක ගමන් නාරද මහරහතන් වහන්සේ අහනවා බලන්න ඔබේ ශරීරය රත්තරන් පාටයි. ඒ වුණාට බලන්න ඔබේ කට ඌරු කටක් පණුව වෑහෙන දුර්ගන්ධය හමන මොකෝ මේ කියලා ඇහුවා. ස්වාමීනි ඌරු කටක් ලැබෙන දෙයක් මං කළා නොවේ. ඇහුවා මොකද ඔබ කළේ? ස්වාමීනි මම මේ කටෙන් බොරු කිව්වා. ස්වාමීනි මේ කටෙන් කේලම් පිට වුණා. ස්වාමීනි මේ කටෙන් හිස් වචනත් හරියට කතා කළා. මේ කටින් අනිත් අයගේ හිත් පෑරුවා. ස්වාමීනි මේ කටින් ගුණවතුන්ට අපහාස කළා. ස්වාමීනි දැන් ඔබ වහන්සේ මාව දැක්කනේ. මනුස්ස ලෝකෙට ගියාම ওই මිනිස්සුන්ට කියන්න ආන් අරහේ එක්කෙනෙක් බොරු කේලම් හිස් වචන පරස වචන කියලා ගුණවතුන්ට අපහාස කරලා ඌරු කටක් හම්බ වෙලා විඳව ඉන්නවා. ඔහෙලටත් ඌරු කටක් ඕනනම් කරගන්න එකයි ඇත්තේ කියලා ස්වාමීනි කියන්න කිව්වා. එතකොට බලන්නේ ප්‍රේතයාට අනුකම්පා හිතුණා මිනිස්සුયો ගැන. කටවරද්ද ගන්න නම් එපා මේ අය කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි වචන රැකගන්න පුළුවන් තරම් උත්සුක වෙන්න කතා කරනකොට ඇත්ත කතා කරන්න. ඇත්තෙන් ඇත්තම ගලපන්න. ස්ථිරව පිහිටලා කතා කරන්න. එහෙම කතා කරන්න අමාරු අවස්ථා එනවා කියලා හිතමු. දැන් ඇතැම් අපිත් එක්ක කියලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් එනවා. ඒ වෙලාවල් වල ඇත්ත කතා කරොත් අරුබුදයක්. ඒ වෙලාවට කතා නොකර ඉන්න. ඒ වෙලාවට බොරුවක් කියනවා වෙනුවට කතා නොකර ඉන්න. අපිට පුළුවන් නේද වචනයක් පාවිච්චි කරන්න මං මේ වෙලාවේ කතා කරන්න කැමති නෑ. එහෙම හරි බේරෙන්න. බොරුවක් පිට වෙන්න ඉඩ තියන්න එපා. අපි හිතමු Tamanට ඒ අවස්ථාවේ ඇත්ත කියන්නත් බෑ. ඇත්ත කිව්වොත් නැති අරුබුදයක් හට ගන්නවා. ඒ නිසා ඇත්ත නොකිය Tamanට එතනින් ගැලවෙන්න ඕන නම් ඒ වෙලාවේ හොඳම දේ තමයි මං මේක කතා කරන්න කැමති නෑ. කරුණා කරලා මගෙන් උක අහන්න එපා.
අපිට බේරෙන්න පුළුවන් පින්වතුනි. මොකද අපි කතා කරන වචනෙට අපි වග කියන්න ඕන නම් ඒ වගකීම හිතේ තියාගෙනමයි වචන කතා කළ යුත්තේ. ඒ වගකීම හිතේ තියාගෙනම වචන කතා කරන්න. බොරුවක් පිට වෙන්න ඉඩ තියන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද වචනයේ සීමාවක් ඇතුව පාවිච්චි කරන්නේ? පිසුනං වාචම් පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. කේලං අත්හැරලා කේලමින් වැළකීනවා. ඊතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේ සංබේදාය. මෙහින් අහගත්ත දෙයක් අනිත් තැනට ගිහින් කියන්නේ මෙතන බිඳවන අදහසින්. අහවල්ලු මෙසේ නුඹට කියන්නේ මූණට හිනහ වෙලා සිටියාට ඒ ඈයෝ මේ බඳුය එහෙම කියන්නේ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? ඒ වචනේ කිව්ව ගමන් ඇත්ත වෙන්න පුළුවන්. ඒ වචනේ කිව්ව ගමන් මොකද්ද වෙන්නේ? වේදනයක් හට ගන්නවා, බිඳවන්නේ. අසමගිය පිණිස වචන කතා කරන්නේ. සත්පුරුෂයෝ යහපත් අය ගුණවතුන් අසමගි කරන්න වචන කතා කරොත් ඒක හරි භයානකයි. අමුත්‍රවා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං බේදාය. අනිත් තැනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නේ එතනයි මෙතනයි බිඳවන්න. ඉති භින්නානං වා සන්දහතා. මේ විදිහට බිදිච්චි අයව සමගි කරවන්ට කැමති වෙනවා. සංහිතානං වා අනුප්පදාතා. සමගි වූවන් හා වාසයටම ආසා කරනවා. සමග්ගාරාමෝ සමග්ග රතෝ සමග්ග නන්දී. සමගියට ඇලී සමගියේ සතුටින් වාසය කරමින් සමග්ග කරණින් වාචම් භාසිතා හෝති. සමගියට හේතු වෙන වචනම කතා කරනවා. එහෙම කතා කිරීමක් කෙනෙකුට තියෙනවා නම් එයා සීමාව දැනගෙන කතා කරන කෙනෙක්. සමගිය ඇති වෙන වචන කෝටි ගණන් කිව්වත් මොකද? ඇත්ත කෝටි ගණන් කිව්වත් මොකද? ජීවිත කාලෙම ඇත්ත කතා කරත් මොකද? අයහපතක් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පරුසං වාචම් පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති. අනුන්ගේ හිත් පෑරෙන පරුස වචන කතා කිරීමෙන් වැළකීලා පරුස වචන කතා නොකර ඉන්නවා. කතා කරනවා ඔහු යාසා වාචා නීලා. යම් වචන තියෙනවා නම් දොස් රහිත, කන්න සුඛා කනට සැප එළවන, ප්‍රේමනීය ආදරවන්ත, හදයංගම හෘදයාංගම පෝරි ශිෂ්ට සම්පන්න වැදගත් වචන. බහුජන කාන්තා බොහෝ ජනයා අහන්ට ආස, බහුජන මනාපා බොහෝ ජනයාට ප්‍රිය වචන කතා කරනවා. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට පින්වතුනි අපිට පුළුවන් නම් ওই જાතියේ වචන කතා කරන කෙනෙක් වෙන්න. අපි මේ ලෝකයට සුන්දරත්වයේ බෙදෙන කෙනෙක්. ඇතැම්මු ඉන්නවා මේ වචන පාවිච්චි කරන්නේ හරියට මේ මිනිස්යන්ගේ හදවත් කපාගෙන යන විදිහට. එයා මිනිසුන්ට වේදනාව බෙදෙන කෙනෙක්. බස් එකක ගියත් බස් එකේ ළඟ ඉන්න කෙනාටත් වචනින් මොකක් හරි එකක් කියනවා. රිද්දනවා. වැඩපළෙත් රිද්දනවා. එකට ඉන්නකොටත් රිද්දනවා. පවුල ඇතුළෙත් රිද්දනවා. රිද්දිල්ල කියන එකෙන් සතුටින් ආයේ නැද්ද? එයා සමාජයට වේදනාව බෙදෙන කෙනෙක්. අපිට පුළුවන් නම් පින්වතුනි මිහිරි වචන කතා කරන්න. මිනිසෙකුගේ ජීවිතේ හැදෙන වචන කතා කරන්න. වැදගත් වචන කතා කරන්න. ඒ වචන කතාවෙන් අපි බෙදන්නේ සැනසෙල්ලයිනේ. දැන් බලන්න අද අපි මේ දහම් කතාව කරනවා. මේ දහම් කතාව අහලා කෙනෙක් හිතුවොත් එහෙම මම බොරු කීමෙන් වළකින්න ඕන කියලා. අපි අද බෙදුවේ මොකද්ද? යහපත. එනිසා යහපත බෙදන අය වෙන්න. සුවය බෙදන අය වෙන්න. අනිත් අයට ආදරය බෙදන අය වෙන්න. අනිත් අයට හෘදයාංගම භාවය බෙදන අය වෙන්න. ඒ උදෙසා හොඳම දේ වචන කතා කිරීම. ප්‍රිය වචන, සුන්දර වචන, ලස්සන වචන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සම්පප්පලාපම් පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. හිස් වචන වලින් වැළකී හිස් වචන කතා නොකර ඉන්නවා. තේරුමක් නැති වචනය කතා කරන්නේ
කතා කරොත් කතා කරන්නේ මොන වගේ වචනද? කාලවාදී, කල්යල් බලා කතා කරනවා. භූතවාදී, ඇත්ත කතා කරනවා. අත්වාදී, අර්ථවත් දෙයක්. දැන් ඇත්ත කියලා කිව්වහම ඇත්තෙත් තියෙනවනේ වැඩකට නැතිවත්. වැඩකට නැතිව කතා කරන්නේ. ඇත්ත කතා කරනවා. ඒ වගේම අර්ථවත් ඇත්ත කතා කරනවා. ධම්මවාදී ධර්මයේ කතා කරනවා. විනයවාදී එහෙම නැත්නම් විනය කතා කරනවා. හික්මීම ගැන. හරි ලස්සන වචනයක් තියෙනවා. නිධානවතින් වාචං වාසිතා හෝති. සිද්ධි දරා ගැනීමට ගොඩාක් සුදුසු වචන කාලේන සාපදේශම් පරියන්ත වතින් අත්ත සංහිතං. වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ මදි පාඩුකම් නොතබා ප්‍රමාණවත් පරිදි දෙලොව යහපත සලසනම වචනම ඔහු කතා කරන්නේ වෙයි. මේක තමයි වචනේ ප්‍රමාණය දැනගෙන වාසය කිරීම. ඔහොම වචනේ ප්‍රමාණය දැනගෙන වාසය කරනවා නම් ඒ කෙනාගේ ජීවිතේ හරි සුන්දර එකක්. ඒ කෙනා කතා කරනකොට පිට වෙන වචන වලින් පෙරලා Tamanට හැදෙන කර්මය සුන්දර එකක්. අපි කතා කරන වචන වලින් අපිට සුවය ලං කරගන්නේ පින්වතුනි. ඕන් ওই ක්‍රමයට. කතා කරන වචනකින් පුළුවන් අපට සුවය ලං කරගන්නේ. ඒ කොහොමද? ලෝකයට සුවය දුන්නොත්. ලෝකයට සුවය වචනෙන් දෙනවා නම් අපිට සුවය ලැබෙනවා පෙරලා. අපි ලෝකයට සුවය සැනසුම එහෙම දෙන්නේ නැත්තම් අපි ලෝකයෙන් එබඳු සුවයක් සැනසුමක් පතන එක ගැලපෙන්නේ. ගැලපෙන්නේ නෙවෙයි ඒක ලැබෙන්නෙත් නෑ. කර්මය සකස් වෙන්නේ මේ විදිහට නෙමෙයි. යාදිසං වපතේ බීජං වපුරන දේ තමයි තාදිසං හරතේ ඵලං. ඵලයේ විදිහට ලැබෙන්නේ. හොඳක් වපුරන කෙනාට හොඳක් ලැබෙනවා. අයහපත වපුරන කෙනාට ලැබෙන්නේ අයහපත. ඒක තමයි ලෝක ධර්මය. ඉතින් ඒ නිසා වචන කතා කිරීමේදී ඔන්න ඔය සීමා ටික හොඳට හිතේ දරා ගන්න. ඊළඟ එක තමයි ආර්ය උපවාදී. ආර්ය උපවාදී වෙන්න ලොකු හේතුවක් නොදැන නොවිමසා කතා කිරීම. දන්නේ නැතුව හරියට විමසන්නේ නැතුව පින්වතුනි වචන කතා කරන්න එපා. දන්නේ නැති දෙයක් සම්බන්ධයෙන් අපිට තියෙන වචනය මොකද්ද? අනේ මං ඉගෙන දන්නේ. එතනින්ම ප්‍රශ්න ඉවරයි. අපි හිතමු ගුණවෙතෙකුට නින්දාවක් අපහාසයක් ගරහාවක් කරගෙන යනවා කියලා. ඒ කරගෙන යන අපහාසයක් ඔබට අහන්න ලැබෙනවා. ඒකට හූමිටියකින්වත් දායක වෙන්න එපා. එහෙමද? එහෙමත් වෙන්න පුළුවන්. හොඳයි හොඳයි. එහෙම කියලා හූමිටි වලින්වත් දායක වෙන්න එපා. දන්නේ නැත්තම් දන්නේ. මං ඒ ගැන හරියට දන්නේ. මං ඔය ගැන තොරතුරු දන්නේ. මට ඒ නිසා වචනයක් කතා කරන්න බෑ. අන්න එහෙම කීම වැදගත්. ඒක තමයි ආරක්ෂාව. ඉතින් ඒ නිසා අපි ඔය හැම තැනක් ගැනම පින්වතුනි හිතන්න ඕන. මේ දේශනාව ඔබට හරියට ඔබ වැටෙන්න තියෙන අනතුරුදායක වලක් ගැන පෙන්වන දේශනාවක් වගේ. හොඳට මේ දේශනාවේ තියෙන කරුණු ඔබ හිතට අරගත්තොත් ගොඩාක් රැකෙන්න පුළුවන්. මොකද පින්වතුනි අපි අපේ ජීවිතේ ගත කරනකොට රැකගන්න ඉපේ. අපේ කය රකින්න ඕන, අපේ වචන රකින්න ඕන, අපේ හිත රකින්න ඕන, අපි සල්ලි හම්බ කරන පිළිවෙල ජීවිකාව රකින්න ඕනනේ. ඔය රැකගන්නකොට ඕකේ අමාරුම එක හිත රැකගන්න එකනේ. ඊට පස්සේ අමාරු මොකද්ද? ඊට පස්සේ අමාරු එක තමයි කට වචනේ. ඒ නිසා මේ වචනේ රැකගන්නවා කියන එකට අපි උත්සුක වෙනවා නම් අපිට විශාල යහපත සලස ගන්න පුළුවන්. මේ රජුරෝ එහෙම ප්‍රමාණය දැනගෙන කතා කරපු කෙනෙක් නෙවෙයි. ඔහි කතා කරපු රජෙක්. එතකොට මේ බෝධිසත්ව අමාත්‍යවරයා මේ රජුරවන්ට උපදේශයක් ලබා දෙන්න සුදුසු වෙලාවක් ගැන හිතමින් වාසය කළා. ඔන්න ඒකට අවස්ථාවක් යෙදුණා. ඒක උනේ මෙහෙම. ওই කාලේ හිමාලයේ එක්තරා විලක ඉබ්බෙක් වාසය කළා. ওই විලට හංස පැටව් දෙන්නේ ගොදුරු හොයාගෙන පියාඹල එනවා. එහෙම ඇවිත් අර නිතර දෙවිලේ එනකොට යනකොට මේ ඉබ්බත් එක්ක හංස පැටව් දෙන්න හොඳටම යාළු වුණා. දැන් හංස පැටව් දෙන්නත් එක්ක ඉබ්බ හරි හිතවත්. දැඩි හිතවත්කම නිසා දවසක් හංස පැටව් ඉබ්බට මෙහෙම කතාවක් කිව්වා.
මිත්‍රයා අපේ මේ හිමාලයේ චිත්‍රකූට පර්වතයේ මුදුනේ කසුන් ගුහාවේ වාසයට සුදුසු හරි ලස්සන තැන් තියෙනවා. ඔය අපිත් එක්ක එහෙ යමුද කියලා ඇහුවා. එතකොට ඉබ්බා කියනවා මං කොහොම යන්නේ? ඕගොල්ලොන්ට වගේ ඉතින් මට ඉගිල්ලෙන්ට බැහැ නොවේ. නෑ අපිට පුළුවනි ආව අරගෙන යන්න. අපිට පුළුවනි ලී දඬුවක් අරගෙන ඇවිදින්න. ඒ ලී දඬුවේ ඔයාව එල්ලාගෙන අරයි යන්න පුළුවන්. ඔයාට ඉතින් එල්ලෙන්න තියෙන්නේ ඔයාගේ කටින්. ඉතින් ඔයාට රැකගන්න තියෙන්නේ එකම එකක්. ඒ තමයි කට. ඔයා කට රැකගත්තොත් එහෙම මේ දණ්ඩේ එල්ලලා ඉන්න වෙලාවේ ඔයාට වෙන කිසිම අනතුරක් නැහැ. ඒ නිසා මිත්‍රයා කට රැකගන්න පුළුවන්ද? එතකොට මේ ඉබ්බා කියනවා මිත්‍රවරුනි මට ඉතින් කට රැකගන්න පුළුවන් ඔය උඩින් යන ටිකට නම්. ඔය ටිකේ මොකෝ බැරි මට කට රැකගන්න. මං කට රැකගන්නම් කිව්වා. එහෙනම් මිත්‍රයා අපිටත් එතකොට නිතර ඔබව දකින්න පුළුවන්. අපි එහෙනම් යමුයි කියලා හොඳ ශක්ති සම්පන්න ලී දණ්ඩක් මේ හංසයෝ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඔන්න දැන් ලී දණ්ඩේ දෙපැත්ත හංසයෝ අල්ලගත්තා. ඉබ්බාට කිව්වා දැන් ඉබ්බාගේ තියෙන්නේ අර තියුණු කටක්නේ තියෙන්නේ හොඳට හයියට අල්ලන්න පුළුවන්නේ. ඒ කටින් ඉබ්බාට කිව්වා මැද හොඳට ලීය අල්ලගන්න කියලා. දැන් මේ හංස පැටව් හිමීට ඉබ්බාව අරගෙන අහසට එසුණා. දැන් ඉබ්බා යනවා අහසට. දැන් හංස පැටවුත් කතා කරන්නේ ඉබ්බාගෙත් වගකීම මොකද්ද? කතා නොකර යන එක. දැන් හංස පැටව් මේ වගකීම හිතට අරන් ඉන්නවා. මොකද තමන්ගේ මිත්‍රයා තමන් කට ඇරියොත් එහෙම බිම වැටෙනවා. ඒ නිසා මේ හංස පැටව් කට අරින්න නැතුව හොඳට දඬුව අල්ලගෙන යනවා. ඉබ්බාට තියෙන්නේ තමන්ගේ පණ රැක ගන්නට නම් කට රැක ගන්නයි. එතකොට ඉබ්බාට මේ මොහොතේ කට රැක ගැනීමම පණ රැක ගැනීම වුණා. ඒ වුණත් මේ කට කියන එකේ ස්වභාවය බලන්න. ඒකයි මේ කතාවෙන් තේරෙනවා කට කියන එක නම් ලේසි නෑ රකින්න. දැන් කට රැකීම සහ ජීවිතය රැක ගැනීම කියන දෙකම එකක් වෙලා තියෙද්දිත් මේ ඉබ්බට බැරුව ගියානේ කට රැක ගන්න. දැන් මේ හංසයෝ මෙහෙම ඉගිල්ලීගෙන යනකොට බරණැසට සමීප ගමක් උඩින් මේ පියාඹගෙන ගියා. එතකොට ගමේ කොළු ගැටව මේ වෙලාවේ සෙල්ලම් කරනවා. කොළු ගැටව ටිකට හරි මේ කවදාවත් දැකලා නැති එකක් නේ. මේ කොල්ලෝ කෑ ගහන්න පටන් ගත්තා. බලාපල්ලා අන්න බලාපල්ලා ඉබ්බෙක් අහසින් යනවා. ඉබ්බන්ට ගියපු කලක්. ඉබ්බොත් දැන් අහසින් යනවා කියලා. දැන් කොල්ලෝ ටික මේක සෑහෙන ගජට අරගෙන මේකින් වෙනම සෙල්ලමක් පටන් ගත්තා. දැන් මේ කොල්ලෝ අර නොපෙනී යන්න නොදී පන්න කෑ ගගහ කියනවා. අන්න ඉබ්බෙක් අහසින් යනෝ. දැන් ගමේ මිනිස්සු ඔක්කොම උඩ බලනවා. ඉබ්බාට කේන්ති ගියා. ඉබ්බා කල්පනා කළා දැන් මම මගේ යාළුවොත් එක්ක මගේ මිත්‍රයොත් එක්ක මං එල්ලිලා යනවා නම් මේකුන්ට මොකද්ද ඇති වැඩේ? මේ දුෂ්ට කොල්ලන්ට මං කියන්න එකක් කියලා කට ඇරියා. කට ඇරිය ගමන් එතනම මෙයාගේ ජීවිතය ඉවරයි. හරියටම ඉබ්බා කට අරින වෙලාවේ ඒ හංසයෝ ඉගිලීමින් හිටියේ බර්ණස් රජමාලිගාව උඩින්. ඉබ්බා කෙලින්ම ඇදගෙන වැටුනේ රජමාලිගාවේ රාජ අංගනේ මිදුලට. වැටිච්ච ගමන් පින්වතුනේ කට්ට දෙපළ වෙලා ගියා එතනම. එතනම ඉබ්බා මිය පරලෝ ගියා. හංසයෝ දෙන්නට කරන්න දෙයක් නැහැ. දණ්ඩ අතෑරියා හංසයෝ ගිල්ලලා ගියා. එතකොට බෝධිසත්වයෝ ඔය තැනට අර කට පරිස්සම් කරගන්න බැරි රජුරුවන්ව එකතු කරන් ආවා. එකතු කරගෙන ඇවිල්ලා රජුරවන්ට පෙන්නනවා බලන්න රජතුමනි ඉබ්බෙක්. රජුරු ඇහුවා පඬිතය මේ ඉබ්බා කොහොමද මෙතෙන්ට මේ විදිහට කොඩු වෙලා මෙතෙන්ට ඇදගෙන වැටුනේ? ඉබ්බෝ කොහොමද අහසින් ගියේ? බෝධිසත්වයෝ එතකොට කිව්වා මහරජතුමනි වෙලා තියෙන දේ අනුව නම් පේන්නේ මේ ඉබ්බා තනියම අහසින් ආපු එක නෙවෙයි.
මෙයා කුමක් හෝ කටින් දැඩිව අල්ලාගෙන එල්ලිලා තමයි අහසින් යන්න ඇත්තේ. ඒ අහසින් එල්ලාගෙන යනකොට එකත් එකටම මෙයාට මේ වින්නැහිය වෙන්න හේතුව මොකද්ද රජතුමනි? කට රැක ගන්න බැරුව ගියා. කට රැක ගන්න බැරුව ගියා. මෙයාගේ විපතට හේතුව ඇදගෙන වැටීම නෙමෙයි. කට රැක ගන්න බැරි වීමයි. දැන් කෝකාලිකගේ විපත බලන්න පින්වතුනි. කෝකාලික පදුම නිරේ උපන්නේ ඇයි? පදුම නිරේ උපදින්න හේතුව උනේ කට රැක ගන්න බැරි වීමයි. කට රැක ගන්න බැරි වීම නිසා පදුම නිරේටම ඇදගෙන වැටුණා. ඉබ්බාට කට රැක ගන්න බැරි වීම නිසා අනේ අර උඩින් සනීපෙට යන්න තිබ්බ එක ඇදගෙන වැටිලා දෙපළ වෙලා මැරිලා ගියා. එතකොට බෝධිසත්වයෝ ඒ වෙලාවේ රජුරවන්ට කියනවා අපිත් මහරජේ මේකෙන් පාඩමක් ගන්නටම ඕන. කට වාචාලකම නිසා මේ නස්පැත්තිය මෙයාට වෙලා තියෙන්නේ. ඒ නිසා කට පරිස්සම් කර ගැනීම නොකොලොත් අපි කාටත් මෙවැනි දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි කියලා ඒ වෙලාවේ බෝධිසත්වයෝ රජුරවන්ට අවවාද කළා. ඉතින් ඒ අවවාදය අපිත් ගන්න ඕන. කට වාචාල කියලා කියන්නේ පින්වතුනි සීමා රහිතව ඔහේ කතා කිරීම. කතා කරද්දී කොච්චරක් කතා කළත් කමක් නැහැ අර සීමාව තුළ. බොරුව, කේලම, හිස් වචනේ, පරුස වචනේ මේවා කරා නොගොස්, ආර්ය උපවාද කරා නොගොස්, නොදන්න දේවල් කතා නොකර අපි මේ සීමාව ඇතුලේ කතා කරනවා නම් ඒ කතා කරන ප්‍රමාණය ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට වචනේ රැක ගන්න ගොඩාක් උදව් වෙනවා. අඩුවෙන් කතා කිරීම. කතා අඩුයි නම් හොඳට සිහි කල්පනාවෙන් වැදගත් දෙයක්ම විතරයි නම් කතා කරන්නේ වචනේ රකින්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම රැක ගන්න ඕන. ඉතින් බෝධිසත්වයෝ ඒ වෙලාවේ රජුරවන්ට මෙහෙම ගාථා දෙකකිමුත් අවවාද කළා. දණ්ඩ කටින් තද කෙරගෙන ඉබ්බා අහසින් ගියේ තම කට රැකගත් නිසයි. කට රැක ගන්නට නොහැකිව කතා කරන්නට ගොහින් මැරුණේ තම කට නිසයි. කට රැකගෙන සිටියා නම් ගමනත් දිගටම යනවා රැකෙන්නේම ඒ නිසයි. කට රැකගෙන නොසිටියොතින් කට නිසාම වෙනසෙන බව පාඩමකට ගත යුතුයි. ඔහොම කිව්වා. මහරජුනේ කට නිසාම මොහු වෙනසී ගිය බව දැන් පැහැදිලිවම පේනවා. පමණ හැඳින බස් දෙඩීම නිසා කාට වුණත් එයින් යහපත ඇති කරනවා. බලන්ට නිරිඳුනි මොහු දෙස කට රැක ගන්නට බැරි වී අහසින් බිම වැටෙනවා. එනිසා අපි කවුරුත් තම කට රැකගෙන සිටියෝතින් සැනසීමක් ලැබෙනවා. ඉබ්බට අහසට යන්න පුළුවන් වුණේ මොකක් නිසාද? රැක ගන්නා ලද කට නිසා. ඉබ්බට අහසේ ඉන්න බැරුව ඇදගෙන වැටුනේ මොකක් නිසාද? කට රැක ගන්නට නොහැකි වීම නිසා. ඒ වගේ අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පින්වතුනේ. මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ වචන කතා කරන ලෝකයක්නේ. වචන කතා නොකරන ලෝක නැද්ද? තියෙනවා. වචන කතා කරන ලෝකයක අපි උපන්නේ. අපි පෙර පින් කරපු නිසා. අපි ඉහළකට ආවේ අපි මේ වචනෙන් පින් කරපු අය නිසා. හැබැයි මෙතනදී වරද්ද ගත්තොත් ආයෙ මොකද්ද වෙන්නේ? ඉබ්බා වැටුණා වගේ තමයි. පොළවේ ගැහුවා වගේ දුගතියක උපදී. ඉතින් ඒ නිසා අපේ රැකවරණේ අපි හදාගත යුතුයි. බෝධිසත්වයෝ මේ විදිහට කියනකොට රජුරවන්ට මේක තේරුණා. තේරිච්ච ගමන් රජුරවන්ට කේන්ති ගියා. රජුරෝ කියනවා ඈ පඬිතය ඔහේ දැන් ඔය බරසාරෙට උපදෙස් දෙන්නේ මටද කියලා ඇහුවා. එතකොට බෝධිසත්වෝ කියනවා මහරජ මේ උපදේශය කිව්වේ පමණ ඉක්මවා කතා කිරීමේ දෝෂේ පෙන්නන්ටයි. ඒක ඔබ වහන්සේට අදාළ නම් ඔබ වහන්සේත් අරගන්ට. වෙන කෙනෙකුට අදාළ නම් වෙන කෙනෙක්ද ගත්තාට කම් නැත කිව්වා. බෝධිසත්වයෝ රජුරෝ කෙනින් ඇහුවේ මේ මටද ඔය කියන්නේ? මට නේද ඔය කැපිල්ල කියලා ඇහුවේ.
ඇයි මේ වචනේ එහෙම කතා කරනකොට සත්‍ය කියනකොට අසත්‍යයට ආස කරන කෙනාට කපනවා වගේ දැනෙනවනේ. මටද ඕක කියන්නේ කියලා ඇහුවා. බෝධිසත්වෝ කිව්වා රජතුමනි වචනේ රැකගැනීමේ වටිනාකම ගැනයි මම මේක කිව්වේ. වචනේ රැකගන්න කැමති ඔබ වහන්සේ නම් ඔබ වහන්සේත් ගන්නට. වචනේ රැකගන්න කැමති වෙන කෙනෙක් ඉන්නවනම් එයත් ගත්තට කමක් නැහැ. ඉතින් මේක එහෙනම් අපි හැම දෙනාටනේ වචන රැකගන්න කැමති හැමෝටම. වචනේ දොස් හදාගන්න කැමති හැමෝටම. ලස්සන වචන කතා කරන්න කැමති හැමෝටම. මේ වෙනකල් වචන වැරදිලා තිබුණත් අදින් පස්සේ හෝ මං හැදෙන්න ඕන කියන හැමෝටමයි මේ අවවාදේ. ඉතින් ශාස්ත්‍රූන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ මහණෙනි එදා රජුරෝ ඒ උත්තරේ නිසාම මේ ගැන බරට කල්පනා කරන්න පටන් ගත්තා. එහෙම බලද්දි රජුරන්ට තේරුණා තමනුත් කටවාචාල බව. එදා ඉඳන් රජුරෝ පුළුවන් තරම් වචනය සංවර කරන්නට උත්සුක වුණා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා කට නිසා ජීවිතේම වනසා ගත්ත ඉබ්බා වෙලා හිටියේ කෝකාලිකමයි. හංස පැටව වෙලා සිටියේ මහා තෙරුන් දෙනමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් රජු බවට පත්ව සිටියේ ආනන්දයෝය. මේ සියලු කරුණු හෙළිදරව් කරපු අමාත්‍යවරයාව සිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පුවත ඒ විදිහට අවසන් කළේ. ඒ නිසා පින්වතුනි අද මේ ඉගෙනගත්ත උතුම් ජාතක පුවත වචනය සංවර කර ගැනීම පිණිස බහූපකාරී. ඉතින් පින්වතුලා හැමෝම උත්සුක වෙන්න කතා කරන්න ලැබිච්ච මේ අවස්ථාවේ තමන්ගේ වචන රැකගන්න අකුසල් සිද්ධ නොවන විදිහට නැත්තම් මේ අඟල් කීපයක් පළලැති කට නිසාම අපිට කොයිතරම් බිහිසුණු විපාකවලට මුහුණ දෙන්න වේවිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වචන හොඳින් සංවර කරගන්න. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් අපි රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දානමය වශයෙන්ුත් පින්වතුන්ලා දහම් ශ්‍රවණය කරමිනුත් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය තුන්වෙනි උපන්දිනය සමරන ඒ කතන අපහසුතාවයකින් පෙළෙන පින්වත් නොත් පුතාට සැලසී තෙරුවනේ ආශිර්වාදයෙන් රැස් වූ පිනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ පුතාට නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා. මනාකොට යෝනිසෝ මනසිකාරයේ යෙදී කාලන මිතුරු ඇසුරේ ගුණදහම් දියුණු කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්නට ඒ සිඟිති පුතාට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමා සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේ සෙත් ප්‍රාර්ථනා කරමින් අපිත් අධිෂ්ඨානයක් ඇති කර ගනිමු පින්වතුනි. අපි මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ අප හැම දිනාටත් ගෞතම සසුන මුල් කරගෙන අපේ සිත කය වචනය ආරක්ෂා කර ගනිමින් ජීවිතයට රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සග්දෙවිඳු ප්‍රධාන සතර වරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ඇතුළු සියලු දෙවි දේවතාවුන් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මය 2022 දෙවැනි මාසේ 13 වන දිනට 3 වෙනි උපන්දිනය සමරන ඒ පින්වත් නොත් පුතුට සැලසී පුතාට නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. ජීවිතයට යහපත සලසන කලන මිතුරු ඇසුර ලැබේවා. කිසි කලෙකත් පාපී මිත්‍රයන්ගේ ඇසුරට යොමු නොවේවා. පුතාට ගෞතම සාසනයේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් විදිහට පිහිට පිළිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
අද ධර්ම දානයේ සිදු කරන්නේ පින්වතුන්ලාගේ නමින් මිය ගියා වූ ආර්.බී. පියදාස රාජපක්ෂ සීයාට, ආර්.බී. චිත්‍රා රාජපක්ෂ ලොකු අම්මාට, ඩිංගිරි බණ්ඩා සීයාට, පොඩි මහත්තයා අත්තම්මාට, විජේසූරිය ආරච්චිගේ පියදාස අප්පුහාමි සීයාට සියලුම පින් අනුමෝදන් වෙලා, ඒ වගේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. අනන්ත සසර පුරාවටම මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඒ සියලු ඥාති සමූහයා ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන පැතුමින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් ආර්.බී. ප්‍රේමාවතී රාජපක්ෂ අත්තම්මාට, පෝර්තොටගේ හෙලන් බෙර්නදෙත් අත්තම්මාට, අත්තම්මලා දෙපළට, සීයලා දෙදෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයන් සිදු කරන නිලන්ති අත්තම්මා, රෝනීතා අත්තම්මා, වතිත් මාමා පියාණන් සහ මෑණියන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික සැප සැහැල්ලුව සැලසේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණු වේවා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇතනම් සියල්ල දුරු වෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ බාධාවකින් තොරව පින් කර ගන්නට ලැබෙත්වා. දහමේ හැසිරෙන්න ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.